අයිබෝන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාම වගේම අදත් සූදානම් පත්තරත් එක්ක දවසට පෙරගමන් යන්න මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භයේ ගමු අපි. පාර්ලිමේන්තුවටම යමු. ඇහුණද වචන? ඇහුණද පාර්ලිමේන්තුවේ කතාබහ? දැක්කද පාර්ලිමේන්තුවේ උණුසුම? අද පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ වලට ඇවිල්ලා. චමල් සහ ෆොන්සේකා කටින් ගහ ගනිති. දිනේෂ් සමරකෝන් ප්‍රධාන ශීර්ෂ පාඨ එළිය. මොකක්ද නිකම් බොරුවට හයිය පෙන්වන්නේ? ගහනවා දැනගන්නවා. එළියට ඇවිත් පෙන්වනවා. පාර්ලිමේන්තු සභාගමේ සතුන්ගේ නම් අසභ්‍ය වචන රැවුදෙයි. රංජන්ගේ මන්ත්‍රී ධුරේ ඉවත් කිරීමට එරෙහිව විරෝධතා. පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබයි. චමල් කනගාටුව ප්‍රකාශ කරයි. රංජන් රාමනායකට නැවත මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තු සභාගර්භයේදී කළු පටි පැළඳ විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරනවා. එහිදී ඇති වූ දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට කල් දැමීමට කටයුතු කරනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ අදහස් දැක්වීම සහ අමාත්‍ය චමල් රාජපක්ෂ ඊට ප්‍රතිචාර දැක්වීමේදී අශෝභන ආකාරයේ වචන හෝමාරු වෙමින් සභාවේ උණුසුම් තත්ත්වයක් හටගැනුණා කියලා වාර්තා කරනවා. ඒකේ කියවුණු වචන කීපයක් මෙතන ලියලා තියෙනවා. අද පත්තරයේ අතරතුර පත්තරවල විස්තර ටික කියලා ඉවර කළා. ඒ උණුසුම පැත්තට එක්කන් යන්න. අද දිවයින පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ අයිසේ බූරුවා ස්තනක් තමුසේ කියමින් මැති සභේදී චමල් සහ ෆොන්සේකා ඇවිලෙති. අකිත පෙරේරා රනිල් ධර්මසේන එක්ක ලියද්දී ස්තන තියෙනවා පත්තරේ. අයිසේ බූරුවා තමුසේ එළියට එනවා පෙන්වන්න ආදී වචන කියමින් හිටපු කතානායක ඇමති චමල් රාජපක්ෂ සහ විපක්ෂ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එල්ල කළ වාක් ප්‍රහාරය හමුවේ පාර්ලිමේන්තුවේ ඊයේ කටයුතු විනාඩි කිහිපයකට අත්හැට වීමට සිදු වුණා කියලා පත්තර වාර්තාව දාලා තියෙනවා. රාජ්‍ය රාමනායකගේ මන්ත්‍රී ධුරේ පුරප්පාඩු වීම සම්බන්ධව ඊයේ දිනේදීද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉංග්‍රීසි භාෂාවෙන් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුව අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එම භාෂාවෙන්ම සිය අදහස් දැක්වීම මත යම් උණුසුම්කාරී තත්ත්වයක් මත වුණා. එහිදී විපක්ෂ නායකවරයා විටින් විට රංජන් රාමනායක සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා කතානායකවරයා විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට අදහස් දැක්වීමට ලබා දුන් අවස්ථාව විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වුණා. එහිදී හෙතෙම Taman අත්අඩංගුවට ගත් අවස්ථාවේ එවකට සිටි කතානායක චමල් රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය හෙලා දක්වමින් අදහස් දැක්වීම හේතුවෙන් සභාව උණුසුම් වී දැඩි ഘോഷාකාරී තත්ත්වයක් ඇති වුණා. සභාව පාලනය කිරීමට කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිට වන බව කියමින් අසුනින් නැගිට ගියා. පත්තර ටික කියලා ඒ විස්තර වලට යන්න. එතකොට ඇමති චමල් ඊට පස්සේ කියපු කතාව අද ලංකාදීපයේ මෙහෙම දානවා. කොපමණ ගුණ කළත් දුදනන් නොවේති යහපත්. මගේ අතින් කාගේ හරි හිත රිදුනා නම් කනගාටු වෙනවා. සුජිත් තේවාජෝලිගේ අංජුල මහික එක්කලියන්. කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත්. මගේ අතින් කාගේ හරි හිත රිදුනා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා යයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. ඔහු මෙහෙම කියන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග ඇති වූ බයින් බස් වීමකින් පසුව ප්‍රකාශයක් කරමින් රංජන් රාමනායකට මන්ත්‍රී ආසනය ලබා දෙන්නේයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මැති සභාවේ පෙරවරුවේ උද්ඝෝෂණය කළ අවස්ථාවේදී ඇමති චමල් රාජපක්ෂ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මෙම බහින් බස් වීම සිදු වුණා. සභාවට නොගැලපෙන වචනද දෙදෙනා අතර එහිදී හුවමාරු වනු අසන්නට ලැබුණා කියලා ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. ඔය පාර්ලිමේන්තුවේ උණුසුම අද පත්තර වාර්තා කරපු කාරණාවලින් උපුටාගත්ත කීපයක්. ඒ පාර්ලිමේන්තුවේ එහෙම උණුසුම තියෙද්දී මහමගත් උණුසුම් වෙනවා. ඒ වෙනත් කාරණාවක් නිසා දැන් මා එතනට ඔබව රැගෙන යනවා. රණවිරු බිරින්දෑවරුන්ගේ පාගමන උණුසුම් වේ අත්අඩංගුවටගත් ජඹුරේවිල චන්ද්‍රරත්න හිමිට පොලිස් ඇප රොමේෂ් ධනුෂ්කලියන්. යුද්ධයේදී දිවිපිදු ත්‍රිවිධ හමුදා යැපෙන්නන්ගේ සංසදීය මගින් පැවැත් වූ පාගමනක් සංවිධානය කළ ජඹුරේවිල චන්ද්‍රරත්න හිමියන්ව පොලිසිය මගින් ඊ අත්අඩංගුවට ගත් අතර පසුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කෙරුණා.
ඊයේ කොළඹ කොටුවේ පැවති අදාළ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් උන්වහන්සේව මෙසේ අත්අඩංගුවට ගත්තා. සිය සැමියන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මෙසේ සාමකාමී පාගමනක නිරත වුණා කියලා අද පත්තරේ දාලා තියෙනවා. ඒ උණුසුම් අවස්ථාත් පත්තරය අතරතුර ඔබට ගේන්න අප සූදානම්. ඒ උණුසුම් පාර්ලිමේන්තුවේ මහමග ඇයෙද්දී ඩොලර් එකත් හරි උණුසුම් රුපියල බලාගෙන ඉඳද්දී මේ ඇස්පනා පිට බාල්දු වෙනවා කියන්නේ පුදුම බාල්දු වීමක්. දන්නවද ගණන් හිලව්? ඇමරිකන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 203 ඉක්මවයි ශමිල පෙරේරලියන්. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසය තුළ ඩොලරයක ඉහළම විකුණුම් හා ගැනුම් මිල වාර්තා වේ. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල යගේ තවදුරටත් අප්‍රමාණය වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඩොලරයක ඉහළම විකුණුම් මිල ඊයේ වාර්තා වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 203.50ක් ලෙස දැක්වුණා. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පෙරේදා වාර්තා වූ අතර එමාගේ රුපියල් 202.88ක් ලෙසයි සටහන් වෙලා තිබුණේ. පෞගිය වකවානුවල පෞගිය ආණ්ඩුවලදී රුපියල බලාගෙන ඉඳද්දි බාල්දු වෙනකොට ඩොලරයේ ඉහළ යනකොට ඒවා ගැන අරවා මෙව්වා කොච්චර කීප අය දැන් ආණ්ඩුවේ ඉන්නවද? කෝගොල්ලෝ දැක්කද ඩොලරයේ මිල? ඒ අතරේ අර ඊළඟ උණුසුම් කතාව ඕගොල්ලෝ දන්නවා. ඒ තමයි විවාහ කරු රැජින කිරුල ඒක උදුරගත්තා. ඊට පස්සේ දවසේ ආයෙ ලැබුණා. ඒක දුරදිග ගියා. පොලිසියට ගියා. පොලිසියට යන්න වුණා. අද ලංකාදීපේ වාර්තා කරනවා කිරුල උදුරාගත් ලෝක රූ රැජින අත්අඩංගුවට පොලිස් අපමත මුදාහරි 19 වෙනිදා උසාවියට ඉන්දිකා රාමනායක ලියන. ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවට පැලඳ වූ කිරුල සුළු මොහොතකින් බලහත්කාරයෙන් උදුරා එම තරගයේ දෙවන ස්ථානය හිමි කරගත් තරගකාරියට පැලඳුවේයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්න ලැබූ 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියෙක් වන චූලා පත්මේන්ද්‍ර දෙදෙනා පොලිස් අපමත මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා. රූ රැජිනකට සුළු තුවාල සිදු කිරීම සාපරාධී බලහත්කාරකම් පෑම යන කරුණු යටතේ ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන මෙලෙස පොලිස් අපමත මුදා හැරිය බවත් ඔහු කියනවා. ඔවුන් ලබන 19 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා. ඔයාලා දන්නවා දුරදිග ගිය කතාවක්. එතකොට අද ඕකේ තවත් තත්ත්වයක් මව්බිම් පත්තරේ වාර්තා කරලා තියෙනවා. දැන් මේක නීති මගින් දිගට යයිද කතා බහ කළා දෙපාර්ශ්වයේ සමතයකට එයිද සමතයකට එන්න තියෙන ඉඩ ඊයේ වැහුණාද මේ කතාවෙන් ඔයගලන්ට පැහැදිලි වෙයි. අත්අඩංගුවට ගත් කැරොලයින්ට චූලාට පොලිස් අප සමාව ගන්න කැරොලයින් බෑ කියයි සමාව ගත්තා නම් සමතයකට යනවා පුෂ්පිකා කියයි 19 වෙනිදා අධිකරණය හමුවට යයි කීර්ති මෙන්ඩිස් ලියන්නේ. කතාව උපුටා ගත්තේ අද මව්බිම් පත්තරෙන් ලෝපුරා මහත් ආందోලනයක් ඇති කරලීමට සමත් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කෙරෙනු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව 2019 වසරේ ලෝක විවාහක රූ රැජින මෙරට ප්‍රමුඛ පෙළේ නිරූපිකාවක් කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නවා. 2019 වසරේ ලෝක විවාහක රූ රැජින වූ කැරොලින් ජූරි හා ප්‍රකට නිරූපිකා චූලා පත්මේන්ද්‍රන් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔවුන් එසේ අත්අඩංගුවට පත් වුණේ 2020 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා නැමැත්තිය කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කියලා දාලා තියෙනවා. එතකොට මට මේ සිද්ධිය වැඩිදුර ගෙනියන්න අවශ්‍ය නැහැ. මට ඕන උනේ මේ සිද්ධිය අද සමතයකට පත් කරගන්නයි. මම ඔවුන්ගෙන් ඉල්ලුවේ මට වුණ අපකීර්තියට මාධ්‍ය හමුවක් තියලා මගෙන් සමාව ඉල්ලන්න කියලා. ඔවුන් ඒත් ඉල්ලීමට බෑ කිව්වා. ඒ නිසා මට විශාල අසාධාරණයක් වුණා. ඒ නිසා අපට නීති මගට යන්න සිද්ධ වුණා. මේ සිද්ධියෙන් මාව මානසිකව වැටුණා. මගේ ප්‍රෙෂර් පවා වැඩි වෙලා තියෙන්නේ. දැන්ටමත් මම හොඳ මානසික තත්වයකින් නොවේ ඉන්නේ කියලා පුෂ්පිකා කියපු කතාවත් එක්කයි පත්තර වාර්තාව දාලා තිබුණේ. ඒ කිරුලක් පිළිබඳව කතාව
දුරදිග ගිය ආකාරය ඒ තත්ත්වය පිළිබඳවත් වැඩිදුර වාර්තාව අද පත්තරය අතරතුර ඔබට ගෙනෙන්න. දන්නවද වැඩක්? දැක්ක නේද ඒක? මේකේ දාලා තියෙන ෆොටෝ එකක්. හරි? එකම රටක අපේ ඉන්නේ. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා එකම රට. අනිත් දෙකොණත් එහෙමයි. කොටි යුනිෆෝම් වගේ ඇඳගෙන නගර ආරක්ෂකයෝ යාපන රාජකාරියේ පුරපති පත් කළ 5 දෙනා අත්අඩංගුවේ ශ්‍රීනාත් ප්‍රසන්න ඉන්දිකා රාමනායක එක්ක ලියන. යාපනයේ මහනගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් 5 දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකයේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියනවා. මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට යාපනයේ පොලිසිය පියවරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. නගරයේ පවිත්‍රතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති යාපනයේ නගර ආරක්ෂක බලකාය නැමැති මෙම ඒකකයට බඳවාගෙන ඇති 5 දෙනාගේ නිල ඇඳුම් වන ලා නිල් පැහැති අත්කොට කමිසය හා තද නිල් පැහැති දිගු කලිසම LTT සමයේ LTT පොලිස් බටයන් භාවිතා කළ නිල ඇඳුමට සමාන එකක් බවට පොලිසියට ලැබුණු පැමිණිලි සහ තොරතුරු අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන්ගේ නියමයකට අනුව මෙම නිල ඇඳුම් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කියනවා. එහෙනම් ඉස්සෙල්ලාම යාගෙන් අහන්න මේ මොකද්ද කළේ කියලා. යාපනයේ නගරාධිපති ගැන කියලා තියෙන්නේ මේ 5 දෙනාම නිල ඇඳුමෙන් සැරසී යතුරු පැදි වලින් ගොස් නගරයේ පවිත්‍රතා කටයුතු වල අධීක්ෂණය කරමින් සිටින ඡායාරූප සහ LTT පාලන සමයේ LTT පොලිසිය නිල ඇඳුමින් සිටි LTT ත්‍රස්තවාදීන්ගේ ඡායාරූප එක් කරමින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවටද බුද්ධ්‍යංශ තොරතුරු හෙළි කරගෙන ඇති බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් යාපනයේ ජනතාවගෙන්ද පැමිණිලි ලැබී තිබූ බව යාපනයේ පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. එතකොට හිතන්න යාපනයේ ජනතාවගෙන් පැමිණිලි ලැබෙනවා. මේ මොකද්ද කියලා. ඒ කියන්නේ අති බහුතර ජනතාව කිසිම ભેදයක් නැතුව එකම රටක සහෝදර බැම්මෙන් ජීවත් වීමට කැමති. ඒ අතරේ මෙතන හොයලා බලන්න කවුරු හරි ආයතනයක් මේ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදී අවතාර අරගෙන ඇවිල්ලා හොල්මන් කරන්න උත්සාහයක් දරන අය ඉන්නවද කියලා හොයලා බලන්න. දැඩිව ක්‍රියාත්මක වන්නේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අනවශ්‍ය තත්ත්වයක් ඇති වෙන්න දෙන්න එපා. මේවා මෙහෙම කරන්න ක්‍රියාත්මක වුණු මේවාට අනුබල දුන්නු මේවා සැලසුම් කරපු අයගෙන් මේ පිළිබඳව දැඩිව විමසලා අවශ්‍ය පියවර ගන්න. මොකද එක තැන්වල අන්තවාදී, බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී හිස ඔසවන්නට ඇතැම් අය යම් උත්සාහයන් දරන බව පේනවා නම් එතනින් මේවා ලොප් කරලා දාන්නට අත්‍යවශ්‍යයි. හොඳයි. ඒ පැත්ත කතා කරනකොට දැන් මේ මව්බිම් පත්තරේ කතන්දරයක් අර සංවිධාන කීපයකට තහනමක් පැනෙව්වනේ. පැනවූ තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන නඩුමගට කියලා අද මව්බිම් පත්තරේ වාර්තාවක් තියෙනවා. මුස්ලිම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් පොලිස්පති වෙත අවසර ලබා දීමට එරෙහිව එම මුස්ලිම් සංවිධාන කීපයක් අධිකරණයට යාමට නීති උපදෙස් පතමින් සිටින බව වාර්තා වෙනවා. එසේ තහනම් කිරීමට නම් කරනු ලැබුව ඇති ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ඊයේ නීතිඥයන් හමුවේ උපදෙස් ලබාගත් බව එම සංවිධානයේ උපලේකම් ටී අහමඩ් මව්බිම කරපු විමසීමකදී සඳහන් කරලා තියෙනවා. තහනමක් පැනෙවුවා සංවිධාන කීපයකට දැන් ඒගොල්ලෝ නඩුමගට යන්නට සූදානම් වීමක් ගැන තමයි මේ අද පත්තර වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට තවත් කතා කීපයක් තියෙනවා. අපි ඒ කතා කීපයට යන්නයි දැන් සූදානම් වෙන්නේ. ලංකාදීප පත්තරේ දාන කතන්දරයක් බලන්න ශීර්ෂ පාඨය. සාමාන්‍ය පෙළ විභාග සෙසුන්ට අන්තවාදී දේශන කළ දෙදෙනෙක් ඔළුවිල්හිදී අත්අඩංගුවට කියලා පත්තරයට වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. මම ඒකේ වැඩිදුර දිගුව ඉදිරිපත් කරන්නම්. බලෙන් ශාරීරික අභ්‍යාසත් කරලා වද හිංසාවලට ලක් වූ සිසුන්ට වෛද්‍ය පරීක්ෂණ නිමන්ති රණසිංහ ශ්‍රීනාත් ප්‍රසන්නත් එක්ක ලියන්නේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමයින්ට මූලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වූ බව කියන දෙදෙනෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශය විසින් ඔළුවිල් ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට අරන් මෙම සැකකරුවන් පාස්කු ඉරිදින ප්‍රහාරයේ මරාගෙන මැරුණු මොහමඩ් සාරාන්ගේ අනුදැනුම් මත එම සිසුන්ට එවකට පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා තියෙනවා. ඔන්න කතාව. සාමාන්‍ය පෙළ විභාග සිසුන්ට අන්තවාදී දේශන කරලා බලෙන් ශාරීරික අභ්‍යාසත් දීලා වද හිංසාවට ලක් වූ සිසුන්ට වෛද්‍ය පරීක්ෂණ කරන්නත් තීරණය කළා තියෙනවා.
මම මේ කියාගෙන ආව විතරයි අන්තවාදය, බෙදුම්වාදය, ත්‍රස්තවාදය ගැන. ඒ අතරේ අර එකපාරට මහමොලකරුවෙක්ගේ කතාවක් ඊයේ පෙරේ දාවන්නේ දෙන්නෙක් නේද? ඒකත් එක්ක UNPA වජිර අහන ප්‍රශ්නයක් මම මේ කියන්න හදන්නේ. කොමිසම හමුවටත් කැඳවානේ නෞෆර් හිටි හැටියේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවේ කෙසේද? අංජුල මහීකලියන් වජිර ආපු ප්‍රශ්නේ මේ ලියලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවටවත් නොකැඳ වූ නෞෆර් මෞලවි හිටි හැටියේම පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවේ කෙසේදයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඊයේ ප්‍රශ්න කරනවා. නෞෆර් මෞලවි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය වූ දින රාත්‍රියේම සහ යහපාලන ආණ්ඩුව යටතේ බව පැවසූ වජිර අබේවර්ධන මේ සැකකරු පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් සමග ඇති කරගත් ගැටුමක් හේතුවෙන් සංවිධානයෙන් ඉවත් වූ බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ඔහු සඳහන් කරනවා. මෙන්න වජිරට උත්තරයක් දෙන්න නෞෆර් හිටි හැටියේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවේ කොහොමද කියලා වජිර අහලා තියෙනවා. වජිර එහෙම අහද්දී අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට මම දැන් ඔබව රැගෙන යන්නේ ත්‍රස්ත ප්‍රහාරවලට යාපාලන ආණ්ඩුවම වගකිය යුතුයි. ඇමති අනුකමිටුව ජනපතට කියනවා ධනුෂ්ක ගොඩකු බුරලියන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසෙන පරිදි රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම පැහැරහැරීමේ වගකීම එවකට පැවති ආණ්ඩුවේ සීලු දෙනා දැරිය යුතු බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ සලකා බැලූ ඇමති මණ්ඩල අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීලා. එලෙස රටේ ජනතාවගේ ආරක්ෂාව පැහැරහැරීම සම්බන්ධයෙන් වගකිය යුතු සියලු දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතු බවත් ඇමති අනුකමිටුවේ සමාජිකයන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ගයක් දිනමිනට හෙළි කළා කියලා දාලා තියෙනවා. දිනමින පත්‍රය අද ප්‍රධාන ශීර්ෂ පාඨය පුටා ගත්තේ ඇමති අනුකමිටුව ජනපතට කියනවලු ත්‍රස්ත ප්‍රහාරවලට යහපාලන ආණ්ඩුවම වගකිය යුතුයි කියලා. යහපාලන ආණ්ඩුව ගැන කිව්වම UNP මතක් වෙනවා. 2015 බලයට පත් වුණු යහපාලන ආණ්ඩුව අවසන් වෙනකොට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මුක්කු දෙක UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ කියන්නේ 2015 දක්වා එදා මෙදා තුර රටේ තිබුණු දැවැන්තම ප්‍රබලතම පක්ෂ දෙක. යහපාලන ආණ්ඩුව අවසන් කරනකොට ඒ නායකයන් පක්ෂය රැගෙන ගිහිල්ලා තිබුණු තැන අවසානයේ ප්‍රතිඵල තුලින් ඒ වගේම සමහරුන්ට තනිව තරඟ කරන්නට බැරිවීම තුලින් පෙන්눔 කරන්න ගත්තා. UNP වැටුණු තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටුණු තැන පෙන්눔 කරන්න ගත්තා. ඒ UNP දැන් කරන්න යන වැඩක් දන්නවද? මෙන්න අද පත්තරේ දාලා තිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් පොදු සමාකාලයක් නවෝදයා පවන ලියන්නේ. එක්සත් ජාතික පක්ෂයට යලි එකතු වීම සඳහා ඊයේ සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පොදු සමාකාලය පිළිබඳ දැනුම් දෙමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන දිවයින පුරා සිටින සමාජික සමාජිකාවන් වෙත ලිපියක් සහ දිවුරුම් ප්‍රකාශයක්ද යොමු කර තිබෙනවා. දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් පක්ෂයට නැවත එකතු වීමට හෝ නීත්‍යානුකූලව ඉවත් වීමට හැකියාව පවතින බවද වජිර අබේවර්ධනගේ අත්සනින් යුතු ලිපියේ සඳහන් වෙලා තිබෙනවා. කොහොමද ඒක? අපි හමුදාවට එකතු වන්න පැන ගිය අයට පොදු සමාකාලයක් දෙනවා අපි අහලා තියෙනවා. ඒ වගේම නීත්‍යානුකූලව ඉවත් වෙන්නට අවසර දෙන අවස්ථා ගැන අහලා තියෙනවා. දැන් මෙන්න UNP එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාක්ෂිකේනි නැත්තම් හිටපු මන්ත්‍රීවරුනි ඇමතිවරුනි ඔබට පොදු සමාකාලයක් දීලා තියෙනවා. ඒකෙදි පක්ෂයට එකතු වෙන්නට අවස්ථාව තියෙනවා. නීත්‍යානුකූලව ඉවත් වෙන්නත් අවස්ථාව තියෙනවා. දැන් බුරුතු පිටින් ඇවිත් පක්ෂයට එකතු වෙන දසුන කැමරා කාචයට එකතු කරගන්න අපිට අවස්ථාව ලැබෙයිද? අපි අවධානයෙන් මේ ගැන බලන් ඉමු. UNP කතාව මේ පත්තරයට ආවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, අපේක්ෂිකාවන්, ආසන සංවිධායකවරුන්, හිටපු නගර සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ඡන්දපොළ මධ්‍යස්ථාන ප්‍රධානීන් වෙතද අදාළ ලිපි යවා ඇතැයි සඳහන් කරනවා. දිවුරුම් ප්‍රකාශයේ එවන විට අදහස් හා යෝජනා තිබේ නම් ඒවාද ලිඛිතව දන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සඳහන් කරනවා. UNPN ගියායටයි ඒ ආරාධනා. පාසල් නිවාඩුව අද ආයේ හම්බෙනවනේ කෙටි දින ගානකට අවුරුද්දත් එක්ක. පාසල් නිවාඩුව අදින් නැරඹේ නවෝදයා පවනිලියන්. දෙවෙනි වාරයේ අප්‍රේල් 19 වෙනිදා සිට
දිවයිනේ සියලුම පාසල්වල සෙසුන් සඳහා සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අදින් නැරඹෙනවා. සිංහල හා දමිළ පාසල්වල දෙවැනි වාරය සඳහා පාසල් අප්‍රේල් 10 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. වෙලාව බලන්න. හොඳයි ඒ වගේම අලුත් අවුරුද්දට එහෙම යනවා ඔබ ගමට යන්න කොරෝනා නොගෙන යන්න. ඉල්ලීමේයි අලුත් අවුරුදු බස් දුම්රිය සේවා අද සිට නිමල කොඩිතුවක් කුලියන්. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන් යෙදවීමට පියවරගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කියනවා. මෙම සේවාවන් අද පටන් කොළඹ සිට පිටපළාත්වලටත් 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පිටපළාත්වල සිට කොළඹටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා කියනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අමතර බස් රථ 1192ක් අමතර දුම්රිය 20ක් මෙන්ම අමතර දුම්රිය ගමන් වාර 58ක් යොදවා ඇතැයිද ලොකුගේ කියනවා. මේට අමතරව පෞද්ගලික බස් රථ 1800ක් යෙදවීමට පියවරගෙන ඇති බව ඔහු කියනවා. මේ විශේෂ බස් රථ සහ දුම්රිය සාමාන්‍ය කාලසටහන් වලට අමතරව යොදා ඇති බවයි අමාත්‍යවරයා කියන්නේ. සාමාන්‍යයෙන් තියෙනවට අමතරව තමයි ඒවා යොදලා තියෙන්නේ. හොඳයි පරිස්සමෙන් කටයුතු කරන්න. මොකද අපේ රටේ ආසාදිතයන් වාර්තා වීමේ සෑහෙන අඩුවක් තියෙනවා. ඒ අඩුවත් එක්ක ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 343ක් වුණා. යම් වැඩිවීමක් ඊයේ තිබුණා. ඒ කියන්නේ 200නුත් 15ට බැහැලා හිටියේ අමතක කරන්නට එපා. ඒකත් එක්ක මෙන්න මේකත් බලන්න. තව 12 දෙනෙකු ළඟ කොරෝනා සැර වෛරස ජපුර වෛද්‍ය පීඨයේ සොයාගෙන තියෙනවා සුජිත් හේවාජුලිගේ ලියන්නේ. විදේශීය කොරෝනා විකෘති වෛරස් ප්‍රභේද ආසාදනීය වූ තවත් 12 දෙනෙකු මෙරටින් අලුතින් හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරලා තියෙනවා. අමතක කරන්න එපා. තව 12 දෙනෙකු ළඟ කොරෝනා සැර වෛරස මේ මොහොතේ ඒක කාලඟ තියනවද කියන්න අපි දන්නේ නැහැ. එතකොට මේ ආචාර්ය චන්දිම ජීවන්දරගේ පැහැදිලි කිරීමකට අපි ගිහින් යමු. බත්තර මුල්ල සපුගස් කාන්දාශ්‍රිතව වාර්තා වුණු රෝගීන් සියලු දෙනාම පහේ B1411 කියන ප්‍රභේදයට කියන්නේ ශ්‍රී ලංකේ ප්‍රභේදයට අයිති කට්ටිය. මේ ප්‍රභේදවල යම් යම් විකෘති අපි හඳුනාගෙන තියෙනවා. හැබැයි මේ විකෘති වල තියෙන විශේෂත්වය පිළිබඳව අපිට දැනට කිසිම අදහසක් දෙන්න බෑ. මොකද මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ සිදු කළ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන දැන් මේ වෛරස් එක පැතිරෙනකොට තමයි මේ ඥාන විකෘති ඇති වෙන්නේ. විකෘති යනකොට තමයි මේ වගේ තියෙන වෙනස්කම් ඇති වෙන්නේ. ඒවා කියන්නේ වැඩිපුර ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් එකේ. එහෙමයි සඳහන් කරන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව දැඩිව පරිස්සම් සහගත වෙන්න කියලා ඔබට මතක් කිරීම කරනවා. ඒකත් අතරේ ඊයේ සජිත් පාර්ලිමේන්තුවේ ආපු කතාවකට සෞඛ්‍ය අමාත්‍යනිය දීපු පිළිතුරු වෙන වෙනම මම පත්තරෙන් උපුටා ගන්න සූදානම් වන්නේ. අර අපිත් නිතර මතක් කරනවා දෙවනි මාත්‍රාව දෙන්න ඕනේ. ඒ නිසා පරිස්සම් සහගතව දීපු අයට ඒකට ගානට හරියන්න ලක්ෂ 5ක් දීලා තියෙනවා නම් ඒකට හරියන්න දෙවෙනි මාත්‍රාව තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ දිනවක් වාහන ලං වේගෙන එනවා. ඒ දිනවක් වාහනට නොදුන්නොත් පළවෙනි එක දීමත් ප්‍රායෝගිකද නැත්නම් ඒකත් මොකද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නිසායි. ඒ අතරේ සජිත් ඒක අහපු එකට සෞඛ්‍ය අමාත්‍යනිය දීපු උත්තර දෙකම තියෙනවා. ප්‍රමාණවත් ඔග නැහැ. එන්නතේ දෙවෙනි මාත්‍රාව ජනතාවට දීම ප්‍රශ්නයක්. විපක්ෂ නායක මැතිසභේදී කියනවා සුජිත් හේවාජුලිගේ අංජුල මහික් එක්කලියන්. ප්‍රමාණවත් එන්නත් ඔග නොමැතිවීම නිසා ජනතාවට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දීම ප්‍රශ්නයක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. ඔහු මෙහෙම කියන්නේ ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් මතු කරමින්. හරිද? ඒ සජිත් ඊයේ කියපු කතාව. ඒකට උත්තරයක් හම්බුණා සෞඛ්‍ය අමාත්‍යනියගෙන් 23 වෙනිදා සිට දෙවෙනි මාත්‍රාව දෙනවා. සෞඛ්‍ය අමාත්‍යනිය පිළිතුරු දෙනවා සුජිත් හේවාජුලිගේ අංජුල මහික් එක්කලියන්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව දීම ලබන 23 වෙනිදා සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යනී පවිත්‍රා වන්‍යාරච්චි පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. ඇය මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට උත්තර දීලා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ජනවාරි 29 වෙනි දින සිට අප්‍රේල් 6 වෙනිදා දක්වාම සිදු වූ බැවින් දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය අප්‍රේල් 23 වෙනිදා සිට ජූලි 6 වෙනිදා දක්වා අතර කාල පරාසයක් තුල විහිදී ඇති නිසා අප්‍රේල් 23 වෙනිදායින් පසුව මුල් අදියරේ ප්‍රථම මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරනවා කියලායි කියන්නේ. හරි එහෙනම් කමක් නැහැ. හැබැයි ගැටලුවක් වෙන්න එපා. තන
ඇහෙන්න තියන්නට එපා. අපි මාත්‍රාව අරගෙන ඉන්නවා පළවෙනි එක. මේ අපි පොලිම් වලට ආව නැත්නම් අපිව දැනුවත් කළේ නැහැ. අපිට දෙක ගන්න බැරුණා කියන එක ගන්න එපා. කළමනාකරණය කරගන්න කියලා අපි බලධාරීන්ට මතක් කිරීමක් කරනවා. එතකොට මේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන ලෝකේ පුරාම විවිධ කතාබහ යනවා. නැවත වතාවක් මේ කතාබහ මතුවලා තියෙනවා. මුලින්ම කියන්න ඕනේ අපේ රටේ 30න් ඉහළ අයට ලබා දීමනේ මූලික වශයෙන් සිදුුනේ. ඒක මතක් කරන්නේ මම මේ ඊළඟට කියවෙන කාරණාව නිසා හොඳේ. ඇස්ට්‍රාසෙනෙකා තරුණ තරුණියන්ට සුදුසු නෑ. යුරෝපා ඖෂධ පාලන අධිකාරිය කියනවා කියලා ලංකාදීප ලෝවටා ලියනවා. අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සුදුසු නැති බවත් විකල්පයක් ලෙස ඔවුන්ට වෙනත් එන්නතක් ලබා දිය යුතු බවත් යුරෝපා ඖෂධ පාලන අධිකාරිය ඊයේ තීරණය කළා. යුරෝපා ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටිගැසී මරණ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් පසුයි කියලා මේකේ වැඩිදුරටත් දාලා තියෙනවා. එහෙම තත්ත්වයක් මේක දාලා තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ඇතමුන්ගේ රුධිරයේ කැටිගැසීම් ඇති වෙනවා. ඒ බව තහවුරු වුණා. මෙසේ රුධිරයේ කැටගැසීම ඉතාමත් දුර්ලභ තත්ත්වයක්. ඒකත් කියන්න ඕනේ. ඒත් ඒ බරපතල තත්ත්වයක්. ඒ නිසා අවුරුදු 19ත් 30ත් අතර වයස් කාණ්ඩයේ කිසිවෙකුටත් එන්නත ලබා දෙන්නේ අප නිර්දේශ කරන්නේ නැහැ යනුවෙන් යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සඳහන් කර තිබෙනවා. අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට අපි මේ කතාව යොමු කරනවා. අපි කොහොමත් 30න් ඉහළට එන්නත ලබා දීමේ තීරණයක් නේ අරගෙන තියෙන නිසා මේකත් එක්ක දැනට අපි සමපාතයි. ඉස්සරහට මේ තත්ත්වයන් පිළිබඳව අපි කතා කරමු. ඒ අතරේ අරයා දෙවෙනි එකත් ගන්න ඕන. මෝදී දෙවෙනි මාත්‍රාවත් ලබා ගනි. ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පසු කරද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කොවැක්සින් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තා. කොවැක්සින් යනු 100%ක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින් ඉන්දීය විද්‍යාඥයන් නිපදවා ඇති එන්නතයි. මෝදී මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේ මාර්තු 1 වෙනිදායි කියලා දානවා. අග්‍රාමාත්‍ය මෝදීට එන්නත ලබා දුන් හෙදියන් වන්නේ කියලා නම් ටිකක් දාලා තියෙනවා ප්‍රාන්තවල. මේ ඒ අවස්ථාව තමයි ඔයගොල්ලෝ දකින්නේ. හොඳයි. පාර්ලිමේන්තුව පැත්තට යන්න සූදානම් වෙන්නේ. උණුසුම් කතා බහක් මතවඩනේ මම පත්තර ටික කියලා ඉවර කළා තියාගත්ත ඔබට පෙන්වන්න. එන්න බලන්න පාර්ලිමේන්තුවේ කතා බහ දැන්. The Honorable Ranjan Ramanayaka, Member of Parliament for the Electoral District of Gampaha, has ceased to be a Member of Parliament in terms of Article 66D. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66D වගන්ති ප්‍රකාරව සහ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව නීත්‍යානුකූලව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට 2021 වසරේ පළවෙනි මාසේ 12 වෙනිදා සිරිදඬුවමකට ලක් කිරීම හින්දායි. ඒ අනුව 89 91 වගන්ති ප්‍රකාරව දක්වා ඇති නියමයන්ට අනුව රංජන් රාමනායකට එම නීතිය අදාළ වෙනවා. කොහොම වුණත් රංජන් මේ පිළිබඳව සිය නීතිඥයන් මගින් අභිභාජනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තම මන්ත්‍රී ධුරය ආරක්ෂා කර දෙන ලෙසයි. නමුත් අභිභාජනාධිකරණය එයට එකඟ නොවිය. එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ අනුවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පවතිනා වූ නීතිමය ප්‍රතිපාදනවලට අනුව රංජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු වූ අසුන වෙනුවෙන් මැතිවරණ කොමිසමට මේ පිළිබඳව ලිඛිතව දැන්වූයේ. ඒ අනුව මෙම පසුබිම සම්බන්ධයෙන් ඊයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මම බලාපොරොත්තු වෙනවා තවදුරටත් මන්ත්‍රීවරු ඉතා වගකීමෙන් සහ වැදගත් ආකල්පෙන් ක්‍රියා කරයි කියලා. විපක්ෂ නායකවරයා ලෙස මගේ ඉල්ලීම නම් ඔහු මේ රටේ පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවට පත් කළ පුද්ගලයෙක්. ඔහුටත් ඒ අනුව මේ රටේ දේශපාලන සහ මානව අයිතිවාසිකම් සියල්ල අයත්. මම ආයෙත් ඉල්ලනවා. ඔහුට තමන්ගේ පාර්ලිමේන්තු අසුන රැක ගැනීමට ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් අභියාචනා කරන්නට ඉඩ දෙන්න. ගරු කතානායකතුමා ඔහුගේ මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. මේක නීත්‍යානුකූල නැහැ. ඒ නිසා ඔහුට ඇති දේශපාලන අයිතිවාසිකම් සුරැකිය යුතු බව මම ප්‍රකාශ කරනවා. ප්‍රේමලාල් ජයසේකර මේ පාර්ලිමේන්තුවට ගෙන ආ ක්‍රමවේදය අනුව රංජන් රාමනායකටත් ඒ අවස්ථාව එලෙසම තවමත් තිබෙනවා. එනිසා රංජන් රාමනායක මහත්තයාට කියන්න අධිකරණය හමුවට ගිහිල්ලා ඒ අවස්ථාව ලබා ගන්න කියලා. අපි කැමැති වුණත් නැති වුණත් ශ්‍රේෂ්ඨ අධිකරණය හැ අධිකරණය දෙන තීන්දුවට අපි අවනත විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයයි. මේ කතාව අහන් හිටියම මට නැවතත් මතක් වෙනවා ඉතිහාසයේ තවුන්නාන්සලාගේම රජය කොච්චර වැරදි විදියට මට සලකලා තියනවද කියලා. ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන. ඒ දඬුවම දුන්නම අපි උසාවි 3කට අපීල් කරා. අපීල් 3ම තියෙද්දි මට දඬුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. මම අනුමත කරනවා
කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. ඔව්. මයික් එක දෙන්න. රාජපක්ෂ මහත්මයා. මයික් එක ගන්න මයික්. තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි. මම සියලුම තමුන්නාන්සේගේ තීන්දුව ස්ක්‍රීන් මේකේ ඒ පොත්වල තිබෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තමුන්නාන්සේට දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්නේ මොකද්ද ඒ? යා බොරුවට තමයි හයිය පෙන්නන්නේ. මොකද? බූරෝ තමයි. කරුණාකරලා නිස්සද්ද වෙන්න. අනිත් එක නිස්සද්ද වෙන්න. කරුණාකරලා නිස්සද්ද වෙන්න. එළියට පෙන්නන්න. යන්න දෙන්න බා. ධනි උල්සිය ධනි ඉපදෙන බව ළඟගේ දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්. සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. සභාව කල්තැබීමෙන් අනතුරුවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පූරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වුණා. අනතුරුව සභාවේ කටයුතු ආරම්භ වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බව හිටපු කතානායක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. කතානායකතුමනි පිළිතුරු දෙන්න පෙර කුපමණ ගුණ කළත් දුදුනෝ නොවේති යහපත්. මාගේ අතින් යම්කිසි මේ සභාවේදී කාගේ හරි හිත රිදුනා නම් මම පළමුවෙන් මේකට කනගාටු වෙනවා. මම මට වෙච්ච අත්දැකීමක් විස්තර කරන්න ගියේ. එතකොට චමල් රාජපක්ෂ මහත්මයා නැගිටලා අයිසේ කියලා මට අතදික් කරලා අයිසේ බොරු කියන්න එපා මට බැන්නා. අයිසේ කියලා කිව්වා ඔබතුමාට ඇහුන්නේ නැද්ද? ඒකත් තමයි කතාව දිග්ගැස්සුනේ. ඒ ආරම්භය නිසා මෙතන බහින් බස්සීමක් වුණා. ඒක අපි පිළිගන්නවා. ආචාර්ය හර්ෂද සිල්ලාගරු මන්ත්‍රීතුමා ඊටම අශීලාචාර සිරස්තලයක් එක්ක ඒ උණුසුම් තත්වය ෆොන්සේකා මහත්තයා කුණුහරුපෙන් කෑ ගහන වීඩියෝ එක Facebook දාලා මේ සභාවට අගෞරවයක් කරනවා. මේ තියෙන්නේ මගේ Facebook එක. මේකේ තියෙන්නේ චමල් රාජපක්ෂ සරත් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හොමාරුවක්. බලන්න. ඇවිල්ලා බලන්න. මෙන්න. ඔෆිස් කෙනෙක් එවන්න. ඒක බලන්න පුළුවන්. Assistant Secretary, why don't you come? Why don't you come? Look at this. මෙතන මේ නිකන් නොයෙකුත් දේවල් වලට අපිට උත්තර දෙන්න බෑ. ජනාධිපති මාධ්‍යංශයෙන් ආපු නිවේදනයකින් අපි මේ කොටස පටන් ගමුද? පාම් ඔයිල් ගෙන්වීම ජනපති තහනම් කළේ සෞඛ්‍යයට අහිත කර නිසායි. ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයක්. පාම් ඔයිල් ආනයනයේ වහාම ක්‍රියාත්මක පරිදි සම්පූර්ණයෙන් තානම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානි කරන නිසායයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දල පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝගකාරකයක් බවට වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විටින් විට පෙන්වා දී තිබූ බවද එහි සඳහන් වෙනවා. නමුත් අනිත් කාරණා පිළිබඳව සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිතා කරනවා කියලා සඳහන් කිරීමක් එහි සඳහන් වෙනවා කියලත් වැඩිදුර විස්තරයක් එක්ක දාලා තියෙනවා. ඒ කියන්නේ බිස්කට් රස කැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනයේදී කියලා තමයි ඒ කාරණාව දාලා තිබුණේ. ජනාධිපති මාධ්‍යංශයෙන් පැහැදිලි කිරීමක් කරපු නිවේදනයක් තමයි අපි පුටා ගත්තේ අද ලංකාදීප පත්තරෙන්. එතකොට පොල් තෙල් බවුසර් දෙකේම පිළිකාකාරක ප්‍රභාත් විතාන ලියන්නේ. අද දිවයින පත්තරෙන් වාර්තාව පුටා ගන්නේ වැඩිදුර වාර්තාව ඔබට ඉදිරිපත් කරන්න සූදානම් එයින් අරගෙන ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති පිරිපාදු නොකළ පොල්තෙල් බවුසර දෙකේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිදු කළ සාම්පල පරීක්ෂාවේදී තාබුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා ඊයේ දිවයිනට කියනවා.
දංකුටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිපාදු නොකළ පොල්තෙල් බවුසර දෙක පොලිසිය විසින් ශ්‍රී ලංකා රේගුවට බාර දීමෙන් පසු ඒවායේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකයේ ඇද්දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාම්පල ලබාගෙන තිබුණා. මීට අමතරව මෙම බවුසර දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙත ලබා දී තිබෙන බවත් එම වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියා කියලා මේකේ දානවා. පොල්තෙල් බවුසර් දෙකේම පිළිකාකාරක කියලා සටහන ඇවිල්ලා තියෙන වෙලාවේ බලධාරීනි කෝබ ඉන්නවා නේද අවධානයෙන් ඉන්නවා නේද අවදියෙන් කියලා ජනතාව වෙනුවෙන් අහන්න වෙනවා. ඒ අතරේ ඉන්ධන ගේනවනේ මෙහෙට. හරි ජනාධිපති ලේකම් කියපු කතාවක් මම මේ ඔයගලන්ට කියන්න හදන්නේ. දන්නවද අවුරුද්දකට ගේන ගාන ඉන්ධන ඒකට කොච්චර ගාණක් වැය වෙනවද කියලා. මෙරට ඉන්ධන ගෙන්වීමට වසරකට කෝටි ලක්ෂයක් ජනාධිපති ලේකම් කියන්නේ යොහන් බාසුරලියන්. ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි ලක්ෂයක් වැය කරන්නේ යයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඊයේ කියනවා. ඉන්ධන ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 5000ක් වැය කිරීමට සිදු වී ඇති බවත් එම තත්ත්වය ආනයන සහ අපනයන පරතරයේ වැඩිවීමට වඩාත් බලපෑම් කර ඇති බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. හිතන්නකෝ අපි ඉන්ධන වලට වැය කරන ගාන වසරකට කෝටි ලක්ෂයක්. කෝටි ඒවා ලක්ෂයක්. බින්දු ටික දාගෙන යන්න ඒක ගණන් කියන්නේ කොහොමද කියලාවත් හිතා ගන්න බෑ. ඒ නිසා තමයි සරල කරලා කෝටි ලක්ෂයක් කියලා දාලා තියෙන්නේ. කම්මෝ එහෙමත් ගානක් නේ. කොහොමද කහ ගැන ගොඩක් කතා වුණා. දැන් මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්දගේ ප්‍රකාශයක් ලාල් ජයසුන්දරගේ ඡායාරූප සහ සටහනක් විදිහට ඇවිත් තියෙනවා. හොද්දට කහත් නැතයි අභියෝගය. අපි වසරකින් ජයගත්තා. ඉලක්කය 70%ක් සම්පූර්ණ කළා. ලබන වසරේදී 100% සම්පූර්ණයි. එහෙමයි ඔහු සඳහන් කරන්නේ. කොහොමද දැන් ඔබට කහ? හරි ඒ අතර ඊයේ අර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයෝ සෙට්ටලා කතා බහක් ගිහිලා තියෙනවා. ඊයේ රෑ එක ඉවරලා යනකොට ඒගොල්ලෝ කිව්වේ මොනවද කියලා පොඩ්ඩක් බලලෙමු. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පළාත් සභා මැතිවරණ පනත පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය බව දන්වා සිටියා. ඒ අනුව අපේ පක්ෂයේ නායකතුමා අපේ ලේකම්තුමා ඇතුළු අපි කණ්ඩායමක එතුමන්ලා සමග ඉතාම සුහද සාකච්ඡාවක් පවත්වලා පළාත් සභා මැතිවරණය පිළිබඳව දැනට කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා තියෙන පනත පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඔබතුමන්ලා දැන් මේ මොකෝ වෙනම ගමනක් යන්නේ? නෑ වෙනම ගමනක් යන්නේ නෑ. මේ තියෙන රජයේ ස්ථාවර කරමින් ශක්තිමත් කරමින් සමගියෙන් ඉදිරියට යනවා. අපේ පක්ෂ එකමුතුව විසින් වරින් වර විවිධ පක්ෂ මූලස්ථානවල රැස්වෙලා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. එයි තවත් එක් රැස්වීමක් මෙවර සත්කාරක පක්ෂය බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පක්ෂ 11ක පක්ෂ නායකින් සහභාගී වුණා. නිදහස් පක්ෂයේ අපි කතා කළා පළාත් සභා පනත ගැන. පළාත් සභා පනතේ එක පක්ෂය දරන මත අපි අතර හුවමාරු කරගත්තා. මේ අලුත් සාකච්ඡාවක් නෙවෙයි. මීට පෙර සාකච්ඡාව තුන කොමියුනිස්ට් පක්ෂකාරයා. ඊයේ රාත්‍රියේ සාකච්ඡාවෙන් පසු ඔවුන් අදහස් පළ කරපු හැටි මේ වෙන එකක් හොඳේ. අවුරුද්දට ළඟ එනවා. සල්ලි මදිනම් කියන්න නෙමෙයි නේද? හම්බ කරන්න විදි තියෙනවා ද? ඒක එක ප්‍රශ්නයක්. හැබැයි සල්ලි නැහැයි කියලා මෙහෙම කරනවා ද? ඒක තවත් ප්‍රශ්නයක්. අවුරුද්දට සල්ලි හොයන්න ගෑනු එකතු වී බూరు ගහලා අලුත්ගම තුසද ලියන්නේ. 8000ක සල්ලිත් එක්ක 4 දෙනෙක් අත්අඩංගුවට. බෙන්තොට ප්‍රදේශයේ කාන්තාවන්ට පමණක් බూరు පොලක් වටලා ඒ සිටි කාන්තාවන් 4 දෙනෙක් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියනවා. අවුරුදු සැමරීමට මුදල් සෙවීමේ අරමුණින් නිවෙසි කාන්තාවක මෙම බూరు පොල මෙහෙවා ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස 36යි 40යි අතර පසු වෙන අය බව එම සූදු පිටියේ තිබූ 8000ක මුදලක් කාඩ් කුට්ටමක් ඇතුළු භාණ්ඩ කීපයක් පොලිස් පාරට ගත් බවත් සඳහන් කරලා තියෙනවා. කොහොමද ඒක? අවුරුද්දට සල්ලි හොයන්න ගැහැණු එකතු වී බూరు ගහලා කියලායි පත්තරේ දාලා තියෙන්නේ. ඩුබායි ධර්මයේ පාතාලයන්ට වූ මිලියන 490න් ගාන හිතන්න චුට්ටක් මිලියන 135ක් සමග රත්මලානේ අයෙක් දැලේ කියලා කීර්ති මෙන්ඩිස් මව්බිමට තබන සටහන මේ.
ඩුබායි රජයේ සැඟවී සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මයේ නැමැත්තා විසින් මෙරට හිතවතුන්ට එවා තිබූ රුපියල් මිලියන 490ක මුදලක් සොයා ගැනීමට රාජ් පොලිසිය සමත් වෙලා තිබෙනවා. එම මුදලින් රුපියල් මිලියන 136ක් සිය බැංකු ගිණුමකට බැර වී තිබූ රත්මලාන ධර්මාලාම් පාරේ පුද්ගලයෙකුද රාජ් පොලිසිය විසින් අත්අඩංගුවට අරගත්ත කියලායි කියන්නේ. කොහොමද ගණන් හෙලාව ගාන හදාගත්තද මේ මිලියන 136ක් බිලියන 490ක් කියලා කියන්නේ ලක්ෂ 4900ක් කෝටි වලින් කියනවා නම් කෝටි 49ක් සෙල්ලම් ගණන් දෙන්න එනවා කියලා කියන්නේ නේ මේ විදියට. ලංබිම සටන දිගටම කියලා උපතිස්ස පෙරේරා වාර්තාවක් අරන් ඇවිල්ලා තියෙනවා. චාරුපයක් සමගින් තමයි වාර්තාව. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සන්ධානයේ සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් ඊයේ දහවල් ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේ අභියසදී පවත්වා තිබෙනවා. ඊට පස්සේ මම මේ ලංකාදීප පත්තරයට යන්නේ අගමැති ඉම්රාන්ගේ ප්‍රකාශයට කාන්තාව උරණ වෙලා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් එරට කාන්තාවන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා. විරෝධයට හේතු වූයේ කාන්තාවන් අපයෝජනයේ ලක්වන්නේ ඔවුන් අඳින ඇඳුම් පැළඳුම් නිසා බවත් අපයෝජනයට ලක් නොවීමට නම් ඇඟවැහෙන ලෙස ඇඳුම් ඇඳිය යුතු බවත් පවසමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයයි. ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලැබූ ක්‍රිකට් විරුවෙකුද වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පසුගියදා රූපවාහිනී සජීවී සමුඛ සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාකිස්තාන් කාන්තා ක්‍රියාකාරිකින් සමාජ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ට දොස් නගා තිබෙනවා. පාකිස්තාන් මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ කාන්තා සංගම් වලින් සහ ක්‍රියාකාරිකින්ගෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් දිගටම පැමිණිලි ලැබෙන බවයි. ඒ බයි විදේශ වාර්තාවේ සඳහන්ලා තියෙන අගමැති ඉම්රාන්ගේ ප්‍රකාශයකට කාන්තාව උරණ වෙලා. ඒ අතරේ අර මම කියන්නම් කිව්වේ අර දිගුව විවාහක රූ රැජින කිරුළ ගලවා ගැනීමේ කතාව පොලිසියට යාම පොලිසියට ගිය අවස්ථාවේ තත්ත්වය බලමු. දෙවන දිනටත් ප්‍රකාශයක් ලබා දීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ලෙස චන්දිමාල් ජයසිංහ පුෂ්පිකා ද සිල්වා කැරොලයින් ජූරි හා චූලා පද්මේන්ද්‍ර යන අයට පොලිසිය දැනුම් දී තිබුණා. ඒ අනුව පාර්ශ්ව දෙකින්ම ප්‍රකාශ ලබාගත් කුරුඳුවත්ත පොලිසිය ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. කෙසේ වෙතත් නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රන් කුරුඳුවත්ත පොලිසියේ සිට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් කියා සිටියේ ඇය හෝ කැරොලයින් අත්අඩංගුවට නොගත් බවයි. Hi guys මම හිතන්නේ නිවුස් එකක් යනවා මාවයි මිසිස් කැරොලයින් ජූරි අපි මිසිස් වර්ල්ඩ් අරෙස්ට් කරා කියලා. එහෙම දෙයක් වෙලා නැහැ. අපි අද සිනමන් ගාඩන් පොලිස් ස්ටේෂන් එකට ආවේ මේ ගැන කතා කරන්න. ඉතින් අපි ඒක කතා කළා. අපි පාර්ශව දෙකෙන්ම එකඟතාවයක් එක්ක අපි නඩු මාර්ගයට යන්න තීරණය කරා. මේ ලෝකේ කවදා හරි සත්‍ය ජය ගන්නවා. ඇත්ත ළඟදි මේ මොනවද මේකේ උනේ මොකද්ද උනේ පැජන්ට් එකේ මොනවද ඇත්තටම සද්ද නැතුව හිටියට අපි හිතන්නේ කාලය ගත්තේ හරි දේ අවශ්‍ය වෙලාවට කියන්න. බැලුවා පැය 4ක් තිස්සේ දෙපාර්ශ්වය විසින් සමතයකට පත් කරන්න. මොකද මටත් මේ දේ වැඩිදුර ගෙන යන්න ඕන උනේ නැහැ. මොකද මමත් දරුවෙකින් අම්මා කෙනෙක්, අයත් දරුවෙකින් අම්මා කෙනෙක්. මට ඕන උනේ මෙතනදී අද දවසේදී මේ ප්‍රශ්නය සමතයකට පත් කරගෙන මෙතනින් මේ ප්‍රශ්න නවත්තන්න. නමුත් අපි උදේ 10 ඉඳන් පැය 4ක් තිස්සේ බැලුවා මේක සමතයකට පත් කරන්න. මම ඉල්ලුවේ වුන්ගෙන් මාව අපකීර්තියට ලක් කරාට මාධ්‍ය සාකච්ඡාවකින් හරි සමාව ඉල්ලන්න කියලා මගේ නම මෙන්ෂන් කරලා ඒගොල්ලන්ට බෑ කියලා කිව්වා. ඇත්තටම ඒ නිසා අපිට නීතිමය ක්‍රියාමාර්ග වලටවත් අපිට යන්න ඕන කමක් තිබුණ නැහැ. ඉතින් ඔවුන් අකමැති වුණ නිසා අපිට අපේ නීතිඥතුමියත් මටත් තීරණයකට එන්න වුණා නීතිමය කටයුතු වලට යන්න. මට කියන්න ඕනේ I can forgive but I can't forget. මේ මාසේ 19 වෙනිදා මම හිතන්නේ නඩු කටයුත්ත පැවැත්වෙනවා. ඒක මේ වෙද්දි ඔවුන් මම හිතන්නේ පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් බොහොම කනගාටුදායක තත්ත්වයක්. අනතුරු ඔවුන් දෙදෙනා පොලිස් අප මත මුදා හැරුණා. මොකද කියන්නේ? මම පස්සේ කියන්න. කිව්වනේ මම පස්සේ කියන්නම් කියලා. මේක අධිකරණයේ දැන්ට තියෙන්නේ. අධිකරණ විශේෂිත කාරණාව නිසා අපි ඉදිරියේදී මේ ගැන අදහසක් ඉදිරිපත් කරනවා. පොඩි අදහසක් පොඩි ඒ කියන්නේ එතුමියගේ ඔටුන්න ගැලුවක් ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ ගැන පස්සේ වෙනවද කොහොමද? කියලා යන්නකෝ ප්ලීස්. ඔබතුමිය පොඩක් කියලා යන්නකෝ. ඔබතුමිය වැරද්දක් කරානේ. නම කතා කරගත්ත නේද? දැන් ලංකාවේ නම ජාත්‍යන්තරේ කැත වුණානේ. ඒ පොඩ ඒක ගැන කියන්නකෝ. ඇයි එහෙම එකක් කරේ? අනකාටුවක් නැද්ද? මේ මයික් එක පොඩක් කියලා යන්නකෝ. පොඩක් කියලා යන්නකෝ පොඩක් මැඩම්.
හොඳයි ඊළඟට ක්‍රීඩා වාර්තාවලට යන්න මම සූදානම් වෙන්නේ. නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිත්වයේ ප්‍රමෝදයට විචිත්‍ර වීරසිංහ ලියන 6 දිනකින් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ පියවර ආරම්භ. ඒ අනුව එම තේරීම් කමිටුවේ සභාපතිත්වයේ ප්‍රමෝද වික්‍රමසිංහට හිමි වී ඇති අතර රමේෂ් කල්විතාරණද එම කමිටුවට එක් කර සිටීම විශේෂත්වයක්. කියන්නද නම් ටික? ප්‍රමෝද වික්‍රමසිංහ සභාපති, රමේෂ් කල්විතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, උවේෂ් කර්ණයින්, තිලකා නිල්මිනි කියලා දාලා තියෙනවා. අද නම් ටික මව්බිම් පත්තරෙන් තමයි මම ඒ උපුටා ගැනීම සිදු කළේ. ඒ අතරේ අද මව්බිම් පත්තරය දානවා මෙහෙම කතාවක්. ලෙජන්ඩ් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ගැටෙන ප්‍රදර්ශනාත්මක තරගයේ ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබා දීමට තීරණය කළා. ඒ අනුව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළඹෙන මැයි 4 වෙනිදා පැවැත්වීමට නියමිත එම තරගය සඳහා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවෙන් 20%ක සංඛ්‍යාවකට එම තරගය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. ධාරිතාවෙන් 20%කට ඔන්න ලෙජන්ඩ්ස් මැච් එක ලංකා කණ්ඩායමත් එක්ක ගහන එක බලන්න පුළුවන්. පෞගේ දවස්වල අර පොලිස් නිලධාරියෙක් පිළිබඳව කතා වුණා. එයාව මාරු කර හැරීමක් පිළිබඳව කතා වුණා. ඒ අතරේ රාජ්‍ය ඇමතිවරයෙක් පිළිබඳව කතා බහ වෙන්න ගත්තා. ඒ අරුන්දික පාර්ලිමේන්තුවේදී ඊයේ කරපු ප්‍රකාශයට අපි දැන් අවධානය යොමු කරමු. පොලිස් නිලධාරියෙක්ගේ මාරුවීමක් සම්බන්ධයෙන් මගේ නමත් ඇඳගෙන ඒ ඇතිවෙච්ච තත්ත්වය. මගේ ආසනයේ ඉන්න තියෙනවා ගරු සභාපතිතුමනි උළුමෝල් සහ ගඩොල් පෝරන් ඉතා විශාල සංඛ්‍යාවක් 4500ක් තියෙනවා. ඒවල වැඩ කරන කම්කරුවන් ගිහිල්ලා පුරුදු වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි ඔය පොඩි පොඩි තැන්වල පෙරනායකින් ඒ ටිකක් බොන්න. ඒ වගේම තමයි ඒ අපේ ආසනවල ඉස්සර සම්ප්‍රදායික කර්මාන්තයක් හැටියට ගෘහ කර්මාන්තයක් වගේ මේක කළා. මම කිව්ව කාරණාව තමයි එහෙම මිනිස්සුන් ගෙනල්ලා ඒ අයට සුවන් රැකියාවක් කරන්න දෙන්න කියලා නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ සුවන් රැකියාවක් අඳුන්වලා දීලා ඒ මිනිස්සුන්ට දෑත කර්මාන්තයක් අඳුන්වලා දීලා ගරු සභාපතිතුමනි ඒ අයව පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න කියලා. අර නාටකම්කාරයෝ කියන නාට්‍ය කිය කරන්නේත් ඒකමයි. අපි එතනින් එහාට අපි කවමදාවත් මේ නිලධාරීන්ට මර්ධනය ක්‍රියාත්මක කරන්න නෙමෙයි. අනික් කාරණාව තමයි මේ මම අරපු ලිපිය. ඒ පොලිස් නිලධාරියාගේ මේ Facebook ගිණුමේ සහ එතුමා විසින් මේක හැමතැනටම යවනවා. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමනි මේ පත් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. නාටකම්කාරයෝ නාට්‍යයත් මතු කරමින් මතක් කරමින් නොකරපු ප්‍රකාශයක් ඒ හැමතැනම කොයිතැනත් මේ දවස්වල නාටකම්කාරයෝ ගැනයි කතාව. අපි විරාමයක් කරන් ඇවිත් කාටුන් පෙළේදී හමු වෙමු. අපි මේ යන්න හදන්නේ කාටුන් පෙළට. ආරම්භය ගමු දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එකෙන්. පාස්කු ප්‍රහාරයට ඔය කියන මහමොලකාරයා නෙවෙයි වෙනත් මහමොලකාරයෙක් ඉන්නවා කියලා රවුෆ් හකීම් කියන්නේ. බලාගෙන ගියාම ඔක්කොම මහමොලකාරයෝ. ඔක්කොම මහමොලකාරයලු බලාගෙන ගියාම. මේ දිනමිනේ අංජනි ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක බලන්න. පත්තරේ බලන් ඉඳලා එකපාරටම පුරවැසියා දුවන්නේ කොහෙද? ඉස්සෙල්ලා බලමු පත්තරේ මොකද්ද තිබ්බේ කියලා. අප්‍රේල් 13 14 සුරාසැල් වැසේ දැකපු ගමන් පත්තරේ දාලා දුවනවා තව ඩිංගින් අමතක වෙනවා කියලා. දන්නවනේ මොකටද දුවන්නේ කියලා? එයි පත්තරේම මතක් කරලා දීලා තියෙනවනේ. මව්බිම MD වීරරත්නගේ කාටුන් එක. ත්‍රස්තවාදීන් නිසා ජීවිත අහිමි වූ ගැන මානව හිමිකම් පිරිස් කතා කරන්නේ නැතිලු. ඩොලර් හම්බ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සමහර ඩොලර් හම්බ වෙනවා නම් ඕන දෙයක් එහෙමද? මේ දිනමිනේ අංජනි ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. පුරවැසි ආනවා දේශපාලකගෙන් රංජන්ගේ മന്ത്രി ධූරය අහෝසි වුණාට වැඩියෙන්ම සතුටු වෙන්නේ කවුද? ආණ්ඩුවනේ. පිස්සුද? අජිත් මාන්නප් පෙරමුණ. මේ කවිය අපි දැන් බලන්න සූදානම් වෙනවාද? අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය දිවයින පත්තරෙන්. රංජන් හට මැති සභයේ දොර වහලා කොමිෂන් සභාවට ඇත ලියුමද ගහලා එර ඌවට සජිත් එම තොරතුරු අහලා මාන්නප් පෙරම නව කිට් එක මහලා. එක්කෙනෙක්ට අහිමි වෙනකොට තව එක්කෙනෙක්ට කිට් මහන්න වීම. මේ දිනමිනේ ගිනිකසේ කවිය.
බක්මා සැනකෙලියට සැරසෙනවා මේ පුරේ තියෙන තරඟ නැති ඒවා ඇහි වරින් වරේ අලියෙක් දැන් නැති හින්දා දකින්නවත් දොරේ අලියට ඇහැ තියෙන එකත් නැති වෙයි මේ සැරේ. මේ සැරේ අලියට ඇහැ නෙමෙයි කිව්වේ අලියට තිත තියලා තියෙන කියලා කාටුන් එකකින්. අද පත්තරේ ජනරානි කාටුන් එක දැන් කෝප් කමිටුව පැත්තෙන් ඇහෙනවා කතාවක්. ක්‍රිකට් වැටෙන්න හේතුව වැරදි පරිපාලනය. කෝප් සභාපති කියන්නේ. රාණි කියනවා ඒක හරි සර්. රටේ ආර්ථිකය වැටෙන්න හේතුව මොකද්ද? ක්‍රිකට් වැටෙන්න හේතුව වැරදි පරිපාලනයලු. අනේ ඕගොල්ලොම කියන්න, දේශපාලඥයන්ම කියන්න රටේ ආර්ථිකය වැටෙන්න හේතුව මොකද්ද? මෙන්න මේකත් බලන්න දිනමිනි අංජනගේ කාටුන් එක. ක්‍රිකට් කඩා වැටුනේ පරිපාලනයේ වරදිල්ලු. ඔය ගමන්ම රටක් කඩා වැටුනේ කොහොමද කියලාත් හොයාගන්න බැරිද? හා අරවා හොයන අයට මේක හොයාගන්න බැරිද? රටක් කඩා වැටුනේ වසර ගාණක් දශක ගාණක් තිස්සේ කොහොමද කියලා. අද පත්තරේ අවන්ත ආටිකල් එකේ කාටුන් එක මෙන්න උඩේ ඉඳන් බිමට වැටෙනවා එක පැත්තෙන් සමාගම් අනිත් පැත්තෙන් පේනවද පොඩියට පුරවැසියා. හැබැයි SLS කියලා ඒක අරගෙන ගිහිල්ලා එතන ඉන්න කීප දෙනෙක් දේශපාලඥයනුත් එක්ක එකතු වෙලා කාවද අල්ලන්නේ බලන්න පුරවැසියා බිමටම වැටිලා හොම්බෙන් යයිද. සිද්ධිකා වගේ එක්කෙනෙකුත් හිටියා. ලංකාදීපේ දාසගේ කාටුන් එක බලන්න. බන්දුලයි සිද්ධිකයි දෙපැත්තට දාලා දාස ඔසවනවා බෝඩ් එක. ජාඩියට මෝඩිය බන්දුල සමගින් සිද්ධිකා. මේ තිලකගේ තුන්මන්සල කවිය. අද වැඩිපුර කතා විස පොල් තෙල් ගැනය මුදලාලිලත් තෙල් මිල වැඩි කරගෙනය විපක්ෂයේ සතුට ලද ඉන් අපමණය දුප්පත් අපට ඒකෙන් වැදුනෙත් හෙනය. ඔක්කොගෙම අන්තිමට ප්‍රශ්නේ මතුවෙන්නේ දුප්පතාට. මව්බිමේ MD වීරරත්න කාටුන් එක. ජාවාරම් කාර්යෝ මල්ලට ගහනවා. මොකද්ද මල්ල? සහන මල්ල ඔළුවේ තියන්ගෙන බන්දුලගේ මල්ලට ගහනවා. බන්දුල කියන ඒ ගහන්නේ ජාවාරම් කාර්යෝ කියලායි. යම් පාර්ලිමේන්තු ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම්. දේශපාලක අහනවා කොහමද සර් ඊයේ පාර්ලිමේන්තුව හොය තිබුණේ ටීචර් නැති පන්තියක් වගේ. ටීචර් නැති වුණාම පුංචි පන්ති කොහමද පාර්ලිමේන්තුවේ ඒ වගේලු. ලංකාදීපේ දාසහපුවලානගේ ස්වාරිස් අන ඈතින් පාර්ලිමේන්තුව පැත්තෙන් කඩු කිනිසි වසවිස කතන්දර එද්දී මේ පැත්තේ පාරට වෙලා ඔළුවේ අත ගහගෙන ස්වාරිස් කියනවා අපොයි අපේ බදු සල්ලි කියලා. හේ පුපුරා යන්නේ උණුසුම් වෙන්නේ රටේ ජනතාවගේ බදු සල්ලිලු. මේ අද පත්තරේ ෆ්‍රයිඩේ බුලට් ප්‍රියන්ත කොඩිප්පිලිගෙන්. දියවන්නාවේ අය දැන් චන්ඩින්සේම එළියේදී බලාගමු යයි ඉල්ලති ගේම. ඇවුනා ඒ අතරතුර සද්දෙන් බොම බල්ලා බූරුවා යන උත්තම නාම. අවසානයේ ලංකාදීපේ 30 වවිසගේ හිනාවැස්ස. රට නැගුමට දෑ වැඩුමට පත් කරන මැතිදුන් රැසක් සිටිනා සුවිසල් විමන දුටු විට අපුල දැනෙනා රට ගඳගසන මඤ්ඤං සතුන් වත්තක් දැයි කියනු මැන. මඤ්ඤං සතුන් වත්තක් දැයි කියනු මැන. අපි හැමෝම ලෝක සිතියමින්